තෙරුවන් සරණයි ප්‍රාචීන විද්‍යාර්ථී ප්‍රිය ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේ ප්‍රිය ශිෂ්‍ය දරුවනි ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම හා එක්ව DP Education අධ්‍යාපනික සත්කාරක වැඩසටහන යටතේ කරගෙන යනු ලබන ප්‍රාචීන අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථීන්ගේ දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණෙන් කරගෙන යනු ලබන පාඩම් මාලාවට අයත් प्राचीन पंडित उपाधि अवसान प्रांतीय पाली विषय संबंध 4 वेनी प्रश्न पत्रे अद दवසේ ඔබ අප හමුවන්නේ 24 වෙනි පාඩමේ ප්‍රාකෘත භාෂාව ඉතිහාසය ව්‍යාකරණය හා නිර්දිෂ්ඨ ග්‍රන්ථ වගේම භාෂාව සාහිත්‍ය හා ඉතිහාසය කියන කරුණුත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පාඩම් මාලාවෙන්. ඉතින් අපි අද ඔබ හමු වෙන්නේ 24 වෙනි පාඩමේ. අපි මේ වෙනකොට කතා කරගෙන ආවා මේ ඒ ප්‍රාකෘත භාෂාවන්හි තියෙන සුවිශේෂීතා. ඒ වගේම ප්‍රාකෘත භාෂාවන් ඇති වුණු ප්‍රදේශ පිළිබඳව අවබෝධයක්. ඒ වගේම යම් මේ භාෂාවල තියෙන යම් මූලික ලක්ෂණ පිළිබඳව අපි මේ පසුගිය පාඩම්වල කතා කරා. මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතය, මාගධී ප්‍රාකෘතය, අර්ධ මාගධී ප්‍රාකෘතය, සෞරශේනී ප්‍රාකෘතය කියන භාෂාවල භාෂා ලක්ෂණ වගේම ඒ භාෂාවන්ගේ නිජබිම ඒ වගේම ඒ ව්‍යාකරණයන් ඇසුරු කරපු ව්‍යාකරණාචාර්යවරු විද්වත් පිරිස් පළ කරන මත පිළිබඳව කරුණු අපි කතා කරගෙන ආවා. එතකොට අපිට මේ පාඩමෙනුත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රාකෘත භාෂාවන් පිළිබඳව මේ ප්‍රාකෘත භාෂා කුලකයේ තියෙන සුවිශේෂීතා සහ ඒ භාෂාවන්ගේ තියෙන විශේෂතා සමග ඔබ සමග අපේ දැනුම හෝමාරු කර ගැනීම සඳහා ඉතින් මේ පාඩමෙත් අපි බලාපොරොත්තු වෙනවා අපි කලින් කතා කරපු අර්ධමාගධියේ තිබුණු යම් කරුණු කතා කරමින් ඉදිරියට යන්නට වගේම තවත් අනෙකුත් ප්‍රාකෘත භාෂා පිළිබඳව තොරතුරු හෝමාරු කර ගැනීම සඳහා හොඳයි අපි බලමු ශ්වේතාම්බරයන්ගේ ධර්ම පරිවාර ග්‍රන්ථ මේ භාෂාවෙන් ලියන ලදී. මේ ප්‍රධාන වශයෙන් කතාවස්තුහු වෙති. මේ කතාවස්තුහු නම් චිරප්‍රසිද්ධ ජෛන ඍෂීන්ගේ ජීවන චරිත හා ජෛන ධර්මයේ පිළිබඳ මහාරාෂ්ට්‍රී නොයෙක් දෙනා අතර ඇති වූ සාකච්ඡා වෙති. මෙයින් බොහෝමයක් තවම නූතන ගවේෂකයන්ගේ පරීක්ෂණයට භාජනය වී නැත. මේ භාෂා විද්‍යාව හා ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් කරුණු තිබිය හැකිය. දැන් මේ අර්ධමාගධියෙන් තමයි ආර්ෂ ප්‍රාකෘතය නැත්නම් මේ අර්ධමාගධියෙන් තමයි මේ ශ්වේතාම්බරයන්ගේ ධර්ම පරිවාර ග්‍රන්ථ සුදු හැඳි ජෛන සාදුවරුන්ගේ ධර්ම පරිවාර ග්‍රන්ථ ලියන ලද්දේ මේ අර්ධමාගධී භාෂාවෙන්. මේ ධර්ම පරිවාර ග්‍රන්ථවල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙන්නේ කතාවස්තුන්. මේ කතාවස්තු කියලා කියන්නේ චිරප්‍රසිද්ධ ජෛන ඍෂිවරුන්ගේ ජීවන චරිත හා සම්බන්ධ ජෛන ධර්මයේ පිළිබඳව මත. ඒ වගේම තමයි නොයෙක් දෙනා අතර ඇති වූ සාකච්ඡා. ඒ වගේම මේවායින් බොහෝමයක් තවම මේ නූතන ගවේෂකයින්ගේ පරීක්ෂණයට භාජනය වෙලා නැහැ. ඒ වගේම තමයි මේවායේ භාෂා විද්‍යාව හා ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් කරුණු තියෙන්නට පුළුවන්. එතකොට උපාසකවරු හැටියට සැලකෙන ජෛන සාදුවරු ඇතැම් සුදු හැඳි පිරිස් ජෛනවන්ගේ ජෛන ආගමේ ඒ ජෛන ධර්මයේ අදහපු අනුගමනය කරපු පිරිස් දෙකයිනේ ශ්වේතාම්බර සහ දිගම්බර. එතකොට ඒ අතරින් ශ්වේතාම්බර සම්ප්‍රදායට අයත් ධර්ම පරිවාර ග්‍රන්ථ තමයි මේ අර්ධමාගධියෙන් රචනා කරලා තියෙන්නේ. මේ ධර්ම පරිවාර ග්‍රන්ථ තුල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙන්නේ කතාවස්තුන්. මේ කතාවස්තු කියලා කියන්නේ ඒ ප්‍රසිද්ධ ජෛන ඍෂිවරුන්ගේ ජීවන චරිත හා ජෛන ධර්මයේ පිළිබඳව නොයෙක් දෙනා අතර ඇති වූ සාකච්ඡා පිරිසක් එකතු වෙලා අපේ මේ ජෛන ඍෂිවරයා ජෛන ඍෂිතුමා මෙන්න මේ එතුමාගේ ජීවන චරිතය මේ වගේ එතුමා දේශනා කරපු එතුමා අනුගමනය කරපු ජෛන ධර්මය මෙන්න මේ වගේ
කියලා නොඑක් දෙනා අතර ඇති වූ ධර්ම සාකච්ඡා තමයි මේ ධර්ම පරිවාර ග්‍රන්ථවල ඇතුළත් වෙන්නේ. එතකොට මේ ධර්ම සාකච්ඡා වලින් බොහෝමයක් තවමත් මේ නූතන ගවේෂකයින්ගේ වර්තමානයේ මේ නූතන කාලය තුල ගවේෂක ප්‍රාකෘත භාෂා පිළිබඳව ගවේෂණය කරපු ගවේෂකයින්ගේ පරීක්ෂණයට භාජනය වෙලා නැහැ. ඒ වගේම තමයි මේ වාගේ භාෂා විද්‍යාව සහ ඉතිහාසයේ සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු මේ භාෂා තුල මේ ජෛන ධර්ම ග්‍රන්ථ තුල දකින්නට ලැබෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් ඒ කරුණු තියෙන්නට පුළුවන්. නමුත් තවමත් වැඩිදුර පරීක්ෂණයන්ට භාජනය වෙලා නැහැ. අනිකුත් භාෂාවන් සහ මේ මාගධී අර්ධමාගධී ප්‍රාකෘතය අතර තියෙන සුවිශේෂීතා. ඒ භාෂාවෙන් මේ භාෂාවට අනිකුත් භාෂාවන්ගෙන් වචන බිඳී ආකාරය. එතකොට යම් යම් ශබ්ද විද්‍යාත්මක රීති මෙවැනි බොහෝ කරුණු මේ ධර්ම ග්‍රන්ථ තුල ඇතුළත් වෙන්නට පුළුවන්. නමුත් ඒ වගේම බොහෝමයක් තවමත් මේ පරීක්ෂණයන්ට භාජනය වෙලා නැහැ. එතකොට ඔන්න ඔය කියන කාරණා තමයි මේ ජෛන ප්‍රාකෘතය ගැන අපිට මේ අර්ධමාගධී ප්‍රාකෘතය පිළිබඳව අපිට කතා කරන්නට තියෙන්නේ. එතකොට අර්ධමාගධී ප්‍රාකෘතය ප්‍රධාන වශයෙන් ශ්වේතාම්බර සම්ප්‍රදාය විසින් භාවිතා කළේ. ශ්වේතාම්බර සම්ප්‍රදායේ ධර්ම පරිවාර ග්‍රන්ථ බොහෝ අවස්ථාවල මේ භාෂාවෙන් තමයි ලියන ලැබුවේ. එතකොට ඒ භාෂාව භාවිතා කළ ජෛන පිරිස් විශ්වාස කරා ස්ථීර ලෙසම මේ අනිකුත් සියලුම භාෂා පහළ වුණේ මේ අර්ධමාගධියෙන්. ඒක නිසා ඒක දේව භාෂාවක් කියන එක සඳහන් කළා. එතකොට මේ සාමාන්‍ය ව්‍යවහාර කියන අර්ථයෙන් සාමාන්‍ය ජනතාව අතර නිදැල්ලේ වැඩුණු සාමාන්‍ය නිදහස් ව්‍යවහාරය කියන අර්ථයෙන් ප්‍රාකෘත කියලා හැඳින්වුණා. ඒ වගේම තමයි බොහෝ ජෛන ධර්ම ග්‍රන්ථ මේ භාෂාවෙන් ලියවෙනකොට ඒ ජෛන ධර්ම ග්‍රන්ථ තුල ඇතුළත් වෙන්නේ මේ ඒ ඍෂිවරුන්ගේ ජෛන ජීවන චරිත හා ජෛන ධර්මයේ පිළිබඳව කරුණු. ඒ වගේම තමයි තවමත් ගවේෂණයට ලක් නොවුණු බොහෝ භාෂා රීති, භාෂා විද්‍යාත්මක කරුණු සහ භාෂා ඉතිහාසයේ සම්බන්ධයෙන් වැදගත් කරුණු මේ ග්‍රන්ථවල දක්නට ලැබෙන්නට පුළුවන් දැනටත් ගවේෂණයට ලක් නොවුණු ග්‍රන්ථ තුල. ඒක නිසා මේ අර්ධමාගධීය ප්‍රාකෘත භාෂා අතර ඉතා වැදගත් ස්ථානයක වැජබෙන බව අපිට සඳහන් කරන්නට පුළුවන්. ජෛන සෞරසේනී දිගාම්බර දිශා නැමැති වස්ත්‍ර හැඳි නිර්වජ්ජයිනයෙන් දිගාම්බර කියලා කියන්නේ. දිගාම්බර සම්ප්‍රදායිකයන්ගේ ධර්ම ග්‍රන්ථයන්හි භාෂාව සමහර කරුණු වලින් සෞරසේනියට හුරුය. එහෙයින් එය ජෛන සෞරසේනී නමින් හඳුන්වයි. දැන් මෙන්න මේ සෞරසේනී භාෂාවේට හුරු භාෂාවක් තමයි මේ ජෛන ආගමේ සම්ප්‍රදායන් දෙකයිනේ ශ්වේතාම්බර සහ දිගම්බර. ශ්වේතාම්බර කියන්නේ සුදු වස්ත්‍ර හැඳි පිරිස්. එතකොට දිගාම්බර කියලා කියන්නේ නිර්වස්ත්‍රව හිටියේ වුන් විශ්වාස කළා අපි දිශා නැමැති වස්ත්‍ර හැඳගෙන ඉන්න අය කියලා. එතකොට මේ දිගම්බර සම්ප්‍රදායිකයන්ගේ ධර්ම ග්‍රන්ථයන්හි භාෂාව සමහර කරුණු වලින් ගත්තාම සෞරසේනී භාෂාවට සමීපයි. භාෂාත්මක කරුණු අතින් ගත්තාම දිගාම්බර සම්ප්‍රදායිකයන්ගේ ධර්ම ග්‍රන්ථවල දක්නට ලැබෙන භාෂාව සෞරසේනී භාෂාවට සමීපයි. අනේක නිසා ඒක හඳුන්වනවා ජෛන සෞරසේනී කියලා. දිගාම්බර සම්ප්‍රදායකයන්ගේ භාෂාව සෞරසේනියට හුරු නිසා ඒක ප්‍රාකෘත භාෂා කුලකේ ජෛන සෞරසේනී නමින් හඳුන්වන තවත් භාෂාවක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ජෛන සෞරසේනී භාෂාත්මක කරුණු අතරින් සෞරසේනී භාෂාවට සමීප නිසා. ඊළඟට අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපභ්‍රංශ භාෂා පිළිබඳව.
එතකොට නිවරද විවහාරයයි සලකනු ලබන සංස්කෘතයෙන් බිඳුණු හැම දෙයකටද ශාස්ත්‍රීය වැඩට යෙදූ ප්‍රාකෘතයන්ගෙන් විශේෂයෙන් වෙන්කොට දක්වනු පිණිස කතා විවහාරයේ පැවති භාෂාවන්ටද විවහාර භාෂාවන්ගේ සාහිත්‍ය භාෂා ස්වරූපයන්ටද ඉන්දියාවේ අපභ්‍රංශ නාමය යොදන ලදී. ව්‍යාකරණ කරුවන් විසින් විස්තර සහිතව වර්ණනා කළ එකම සාහිත්‍යමය ඒ වගේම ශාස්ත්‍රීය වැඩට යෙදූ අපභ්‍රංශය නම් නාගරය. මේ නාගර ප්‍රාකෘතය ගුජරාටයට අයත් වූ බව පෙනේ. සින්දු දේශයෙහි ව්‍රාචද අපභ්‍රංශයද මෙයට සම්බන්ධව තිබූ බව කියනු ලැබේ. ढक्की ආදී ප්‍රධාන ප්‍රාකෘත භාෂා ගණයට අයත් ඇතැම් භාෂාවෝද සමහර විට අපභ්‍රංශ යන නාමයෙන් දන්නා ලදහ. දැන් අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ නූතන ප්‍රාකෘත භාෂා ගණයට අයිති වෙන අපභ්‍රංශ භාෂාවන් පිළිබඳව කරුණු සලකා බලන්න. එතකොට අපභ්‍රංශ කියන නාමයේ යොදන ආකාරය මෙන්න මේ විදියට. සංස්කෘතයෙන් බිඳී ආපු සෑම නිවැරදි ව්‍යවහාරයක්ම අපභ්‍රංශ කියලා හඳුන්වනවා. නිවැරදි ලෙස සංස්කෘත භාෂාවෙන් විවහාරය සඳහා බිඳී ආපු සෑම දෙයක්ම සංස්කෘත බිඳිලා ඇවිල්ලා මේ ප්‍රාකෘත අපභ්‍රංශයට ගැලපෙන විදියට නිවැරදි විවහාර වශයෙන් සකස් වුණු දේවල් අපභ්‍රංශ කියන නාමයෙන් හඳුන්වනවා. ඒ වගේම තමයි ශාස්ත්‍රීය වැඩට යෙදූ ප්‍රාකෘතයන්ගෙන් ශාස්ත්‍රීය ක්‍රියාවන් සඳහා යෙදූ ප්‍රාකෘතයන්ගෙන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මුල් කාලීනව නම් මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතය පසු කාලීනව ශාස්ත්‍රීය වැඩට යොදාගත් ප්‍රාකෘත භාෂා අතර ශාස්ත්‍රීය වැඩට ප්‍රාකෘත යොදා ගන්නකොට විශේෂයෙන් වෙන් කරලා ඒ ශාස්ත්‍රීය ග්‍රන්ථයන්හි හෝ වේවා නාට්‍ය ග්‍රන්ථයන්හි හෝ වේවා කතා විවහාරය පිණිස පැවති භාෂා අපභ්‍රංශ. ඒ කියන්නේ ශාස්ත්‍රීය වැඩට ඇතැම් ප්‍රාකෘත යොදා ගන්නවනේ. ඒ ප්‍රාකෘත ශාස්ත්‍රීය වැඩට යොදා ගන්නකොට ශාස්ත්‍රීය පැත්තට වෙන් නැතුව විශේෂයෙන් වෙන් කරලා කතා කිරීම සඳහා පමණක් යොදාගත්තු භාෂා අපභ්‍රංශ හැටියට සලකනවා. හැබැයි ඉන්දියාවේ විවහාර භාෂාවන්ගේ කතා කරන භාෂාවන්ගේ සාහිත්‍ය භාෂා ස්වරූපයන්ට කතා කරන භාෂාවන්ගේ මේ සාහිත්‍ය භාෂා ස්වරූපයන්ට ඉන්දියාවේ අපභ්‍රංශ කියන නාමය යොදලා තියෙනවා. විවහාර භාෂාවන්ගේ සාහිත්‍ය භාෂා ස්වරූපයන්ට මේ ඉන්දියාවේ අපභ්‍රංශ කියන නාමය යොදලා තියෙනවා. ඒ වගේම තමයි ව්‍යාකරණ කරුවන් විසින් විස්තර සහිතව වර්ණනා කළ ව්‍යාකරණ කරුවෝ විස්තර සහිතව දැන් හේමචන්ද්‍ර ආදී ව්‍යාකරණ කරුවෝ ඉන්නෝනේ. මේ අය විසින් විස්තර සහිතව වර්ණනා කළ එකම සාහිත්‍යමය ඒ වගේම ශාස්ත්‍රීය සාහිත්‍යමය වගේම ශාස්ත්‍රීය වැඩට යෙදූ අපභ්‍රංශ භාෂාවක් තියෙනවා. ඒ අපභ්‍රංශ භාෂාව තමයි නාගර අපභ්‍රංශය. නැත්තම් නාගර ප්‍රාකෘතය හැටියටත් හැඳින්වෙනවා. මේ නාගර නම් අපභ්‍රංශ ප්‍රාකෘත භාෂාව ගුජරාට ප්‍රදේශයට අයිති වූ බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි සින්දු දේශයෙහි භාවිතා කරන ලද ව්‍රාචද අපභ්‍රංශයත් මෙයට සම්බන්ධව තිබුණු බව සඳහන් කරනවා. ඒ වගේම ढक्की ආදී මාගධී ප්‍රාකෘතයන්ට අයිති ප්‍රධාන ප්‍රාකෘත භාෂා ගණයට අයත් ढक्की කියන්නේ ප්‍රධාන ප්‍රාකෘතයක් මුච්චකටිකයේ සඳහන් වෙනවා. මේ ढक्की වැනි ප්‍රධාන ප්‍රාකෘත භාෂා ගණයට අයත් ඇතැම් භාෂා තියෙනවා
සමහර විට අපභ්‍රංශ නාමයෙන් හඳුන්වන ඒවා. ඒ කියන්නේ මේ දැන් ප්‍රධාන ප්‍රාකෘත භාෂාවක් ඇතුළත සැලකෙන ඩක්කී ප්‍රාකෘත භාෂා ගණයට අයිති වෙන ඇතැම් ප්‍රාකෘත භාෂා, ඒ කියන්නේ මේ නූතන යුගයට සමීප නූතනයට අයිති ප්‍රාකෘත භාෂාත් මේ අපභ්‍රංශ කියන නාමයෙන් හඳුන්වලා තියෙනවා. එතකොට මොනවටද මේ අපභ්‍රංශ කියලා කියන්නේ? අපභ්‍රංශ කිව්වහම පසුව බිඳිලා ආපු වගේ අදහසකුත් තියෙනවනේ. දැන් නිවැරදි ව්‍යවහාරයයි සලකනු ලබන සංස්කෘතයෙන් බිඳුණු හැම දෙයක්ම සංස්කෘතයෙන් බිඳිලා ආපු නිවැරදි ව්‍යවහාරයන් කියලා සලකන්න පුළුවන් සෑම දෙයක්ම අපභ්‍රංශ යටියට සැලකෙනවා. එතකොට ඇතැම් ප්‍රාකෘත භාෂා ශාස්ත්‍රීය කටයුතු සඳහා වෙන් කරගන්නකොට කතා ව්‍යවහාරය සඳහා වෙන් කරගනිපු භාෂාත් අපභ්‍රංශ කියන නාමයෙන් හඳුන්වලා තියෙනවා. ඒ වගේම තමයි ව්‍යවහාර භාෂාවන්ගේ සාහිත්‍ය භාෂා ස්වරූපයන්ට ඉන්දියාවේ මේ අපභ්‍රංශ කියන නාමය යොදලා තියෙනවා. ඉන්දියාවේ අපභ්‍රංශ කියන නාමය ව්‍යවහාර භාෂාවන්ගේ සාහිත්‍ය භාෂා ස්වරූපයටත් යොදලා තියෙනවා. එතකොට ව්‍යාකරණකරුවන් විසින් විස්තර සහිතව වර්ණනා කරන්නට යෙදුණු එකම සාහිත්‍යමය ශාස්ත්‍රීය වැඩට යෙදූ අපභ්‍රංශය කියලා කියන්නේ නාගර අපභ්‍රංශය හෙවත් නාගර ප්‍රාකෘතය. මේ නාගර ප්‍රාකෘතය සාහිත්‍යමය සහ ශාස්ත්‍රීය කියන දෙපැත්තටම යොදා ගනිපු භාෂාවක්. එතකොට මේ භාෂාවේ ප්‍රභවස්ථානයේ හැටියට සැලකෙන්නේ ගුජරාට ප්‍රාන්තය, ගුජරාට ප්‍රදේශය. ගුජරාටයට අයත් නාගර ප්‍රාකෘතය හා සමීපව ගලා ගිය ව්‍රාචද කියන සින්දු දේශයේ භාවිතා කරන ලද අපභ්‍රංශයත් මේ නාගර ප්‍රාකෘතය හා සම්බන්ධ වූ එකක්. ඒ වගේම ඩක්කී වැනි ප්‍රධාන ප්‍රාකෘත භාෂා ගණයට අයිති ඇතැම් භාෂා නූතන යුගයට සමීපව යෙදෙනු ඇතැම් භාෂාත් මේ අපභ්‍රංශ කියන නාමයෙන් හඳුන්වලා තියෙනවා. හොඳයි. එතකොට පැහැදිලි ඇති මේ නාගර ප්‍රාකෘතය කියලා කියන්නේ අපභ්‍රංශ භාෂා අතරේ ශාස්ත්‍රීය සහ සාහිත්‍යමය කියන දෙපැත්තටම යොදා ගන්නපු භාෂාවක්. ඒ වගේම තමයි අට සමීපව තිබුණු භාෂා වාචක අපභ්‍රංශයේ සින්දු දේශයේ මෙන්ම ඩක්කී කුලකයට අයිති ඇතැම් ප්‍රාකෘත භාෂා. අපභ්‍රංශ කියන නමට බිඳිලා ආපු අපභ්‍රංශ කියන වචනයෙන් අර්ථ දක්වන්න පුළුවන්. ඔබට අපභ්‍රංශ භාෂා පිළිබඳව බොහෝ අවුරුදු වල අහලා තියෙනවා ප්‍රශ්න පත්‍රයේට. අපි ඒක මෙයා පාඩම් අවසානයේ අප ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට අපි කතා කරමු. නිවැරදි ව්‍යවහාර හැටියට සැලකෙන සංස්කෘතයෙන් බිඳුණු වචන, කතා ව්‍යවහාරයට යොදාගත්තු භාෂා සහ ව්‍යවහාර භාෂාවන්ගේ සාහිත්‍ය ස්වරූපයට සඳහන් කරනවා. යොදාගත්තු නම තමයි මේ අපභ්‍රංශ කියන නාමය. මූලික වශයෙන්ම නූතන භාෂා සියල්ල නූතන භාෂා සියල්ල අයිති වෙන්නේ මේ අපභ්‍රංශ කුලකයට. මේ හින්දි ආදී බොහෝ භාෂා අයිති වෙන්නේ මේ අපභ්‍රංශ කියන නාමයට. ඒවා නූතනයි. අපි බලමු ඉදිරියට. පාලිය සහිත වූ ප්‍රාකෘතය ශ්ලේෂාත්මක වූ භාෂාවකි. පැරණි ව්‍යාකරණය තරමක් මෙහි ලිහිල් කොට තිබේ. විභක්ති රූපයන්ගේ හා ක්‍රියාරූපයන්ගේ ගණන අඩුවන්නට පටන්ගෙන ඇත. පශ්චාත් කාලීන වේද ග්‍රන්ථයන්ට වඩා ප්‍රාකෘත රූප බොහෝමයක් ඍග්වේදයෙහි ඇත. බ්‍රාහ්මණ ග්‍රන්ථයන්හි තිබූ විශාල රූප ගණනක් පාණිනිහු විසින් බැහැර කරන ලදී. මහාරාෂ්ට්‍රී හා සෞරසේනී භාෂාවන්හි නොපෙනෙන රූප බොහෝ ගණනක් පාලියෙහි හා අර්ධ මාගධියෙහි ශේෂව ඇත්තේය. පුරාණ ශබ්ද ව්‍යුත්පත්ති විද්‍යාවගේ නෂ්ටාවශේෂය සම්බන්ධයෙන් ලංවේගෙන ආ විනාශය අන්තිම වශයෙන් පෙන්වා දෙන්නට යෙදුනේ අපභ්‍රංශය විසිනි. නාමයකට අකාරාන්තය විසින් විශේෂ අන්ත දෙක තුනක් පමණකුත්
ක්‍රියාව එක කාලයකට හා පූර්ව ක්‍රියා දෙකකට පමණකුත් සීමා වන අවස්ථාව එළඹුණේය. මේ අන්දමින් ඇති වූ ඒ විපර්යාසයන් නවීන ක්‍රමවලින් මගහරවා ගන්නා ලදී. පුරාණ භාෂාවන්ගේ නෂ්ටාවශේෂයන්ගෙන් මෙකල පවත්නා විශ්ලේෂාත්මක එම නැත ඇනලික් භාෂාව ඇති වූහ. දැන් මේ පාලි භාෂාව සහිත වූ ප්‍රාකෘත භාෂාව ශ්ලේෂාත්මක භාෂාවක්. ලිහිල් ශ්ලේෂාත්මක භාෂාවක් තමයි මේ පාලි භාෂාව සහිත වූ ප්‍රාකෘතය. මේ භාෂාව තුළ පැරණි ව්‍යාකරණය තරමක් ලිහිල් කරලා දක්වලා තියෙනවා. මේ භාෂාව තුළ පැරණි ව්‍යාකරණය තරමක් ලිහිල් කරලා දක්වලා තියෙනවා. එතකොට හේතුව තමයි ලිහිල් වීම මෙන්න මේ පැති වලින් සලකලා තියෙනවා. බලන්න පුළුවන්. විභක්ති රූපයන්ගේ හා ක්‍රියා රූපයන්ගේ ගණන අඩුවන්නට පටන්ගෙන ඇත. විභක්ති රූපයන්ගේ හා ක්‍රියා රූපයන්ගේ ගණන අඩු වෙන්නට පටන්ගෙන තියෙනවා මේ පාලිය ප්‍රමුඛ ප්‍රාකෘතය තුල. එතකොට පශ්චාත් කාලීනව රචනා වුණු වේද ග්‍රන්ථයන්ට වඩා ප්‍රාකෘත භාෂාවට සමීප ප්‍රාකෘත රූප බොහෝමයක් ඍග්වේදයෙහි දකින්නට පුළුවන්. පශ්චාත් කාලීන වේද ග්‍රන්ථයන්ට වඩා පසුව රචනා වන්නට යෙදුණු මේ වේද ග්‍රන්ථයන්ට වඩා ප්‍රාකෘත රූප බොහෝ සංඛ්‍යාවක් ඍග්වේදයේ තුල දකින්නට පුළුවන්. එතකොට බ්‍රාහ්මණ ග්‍රන්ථයන් තුල තිබූ එබඳු විශාල රූප ගණනාවක් විවහාර සංස්කෘතය නිර්මාණය කිරීමේදී පාණිනීන් විසින් බැහැර කරලා තියෙනවා. ඒ වගේම තමයි කාව්‍යාත්මක මහාරාෂ්ට්‍රීය සහ සෞර ශ්‍රේණී ප්‍රාකෘත භාෂාවන්හි නොපෙනෙන දක්නට නැති රූප බොහෝ ගණනක් පාලි භාෂාවේ සහ අර්ධමාගධියෙහි ශේෂව දකින්නට තියෙනවා. ශේෂ වෙලා ඉතුරු වෙලා තියෙනවා. මහාරාෂ්ට්‍රයේ සහ සෞර ශ්‍රේණියේ දක්නට නැති රූප බොහෝ ගණනාවක් පාලියේ සහ අර්ධමාගධියේ දකින්නට පුළුවන්. එතකොට පැරණි ශබ්ද ව්‍යුත්පත්ති විද්‍යාවේ නෂ්ටාවශේෂය මේ ඉතිරි වේගෙන ආපු කොටස් සම්බන්ධයෙන් ඒවා විනාශ වේගෙන යනකොට ඒ විනාශයේ අවසාන වශයෙන් රඳවලා පෙන්වා දෙන්නට යෙදුනේ අපභ්‍රංශය විසින්. ඒ කියන්නේ මාගධී භාෂා මේ ප්‍රාකෘත භාෂාවන් විනාශ වේගෙන යනකොට ඒ විනාශයේ නවත්වලා කටයුතු කළේ අපභ්‍රංශ භාෂා නිර්මාණය කර ගැනීම තුලින්. ඒ වගේම තමයි නාමයකට ආකාරාන්ත ආදී විශේෂ අන්ත දෙක තුනක් පමණකුත් ක්‍රියාව එක කාලයකට හා පූර්ව ක්‍රියා දෙකකට පමණකුත් සීමා වන අවස්ථාව ලැබුණා. ඒ කියන්නේ මේ අපභ්‍රංශය මේ විනාශය නවත්තලා එනකොට ඒ නිර්මාණය වෙමින් කාලයේදී නාමයකට ආකාරාන්ත ආදී විශේෂාන්ත දෙක තුනක් පමණකුත් ක්‍රියාව එක කාලයකට හා ක්‍රියාව එක කාලයකටත් පූර්ව ක්‍රියා දෙකකට පමණකුත් සීමා වන අවස්ථාව ලැබුණේ. කියන්නේ ලිහිල් වේගෙන ඇවිල්ලා. එතකොට මේ අන්දමින් ඇති වුණු ඒ විපර්යාසයන් මෙන්න මේ ඇති වුණු පෙරලි ශබ්ද විද්‍යාත්මක වශයෙන් භාෂා විද්‍යාත්මක වශයෙන් ඇති වුණු මේ පෙරලි නවීන ක්‍රමවලින් මගහරවා ගන්නා කාලය ආවා. ඒ ආපු වෙලාවේ දැන් අපභ්‍රංශයනේ අමුතුවෙන් නිර්මාණය වුණු භාෂාව. ඒතර අපභ්‍රංශය තුළ නවීන භාෂා ක්‍රම දකින්නට පුළුවන්. එතකොට පැරණි භාෂාවන්ගේ නෂ්ටාවශේෂයන්ගෙන් පැරණි ප්‍රාකෘත භාෂාවන්ගේ මේ ඉතුරු වුණු කොටස් වලින් තමයි මේ කාලේ පවතින මෙන්න මේ විශ්ලේෂාත්මක ඇනලික් නාමයෙන් හඳුන්වනවා විශ්ලේෂාත්මක භාෂාව ඇති වුණේ. එතකොට
පාලිය සහිත වුණු මෙන්න මේ ප්‍රාකෘත භාෂාව ශ්ලේෂාත්මක භාෂාව, බොහොම මටසිලිටි භාෂාවක්. එතකොට පැරණි ව්‍යාකරණය ලිහිල් වෙලා තියෙනවා. විභක්ති රූප හා ක්‍රියා රූපයන්ගේ ගණන අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි පශ්චාත් කාලීනව රචනා වුණු වේද ග්‍රන්ථයන්ට වඩා ප්‍රාකෘත රූප බොහෝමයක් ඍග්වේදයේ තුල දකින්නට පුළුවන්. බ්‍රාහ්මණ ග්‍රන්ථයන්හි තිබුණු විශාල රූප ගණනාවක් පාණිනීන් විසින් බැහැර කරලා තියෙනවා. ඒ වගේම තමයි මහාරාෂ්ට්‍රී සෞරසේනී ආදී භාෂාවන්හි නොපෙනෙන රූප බොහෝ ගණනාවක්, ඒ භාෂාවන්හි දක්නට නැති ශබ්ද රූප බොහෝ ගණනාවක් පාලි භාෂාවේ සහ අර්ධමාගධියෙහි ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ පැරණි ප්‍රාකෘත භාෂා විනාශ වේගෙන යනකොට ඒ විනාශය අවසාන වශයෙන් නැවැත්තුවේ අපභ්‍රංශ භාෂා තුලින්. එතකොට මේ අපභ්‍රංශ භාෂාවල මේ නාමපද අන්ත දෙක තුනකට සීමා වෙගෙන ඇවිල්ලා ක්‍රියාව එක කාලයකටයි පූර්ව ක්‍රියා දෙකකටයි සීමා වෙගෙන ආපු මෙන්න මේ විපර්යාසයන් නවීන භාෂා ක්‍රම වලින් මගහරවාගෙන අපභ්‍රංශය වර්තමානයේ දක්වා පැවතගෙන එනවා. එතකොට පැරණි භාෂාවන්ගේ නෂ්ටාවශේෂ තුලින් තමයි මේ නූතන භාෂාවන් නැති වුනේ. එතකොට ඇති වුණු විශ්ලේෂාත්මක භාෂා ඇනලික් ලැන්ග්වේජස් හැටියට සැලකෙනවා. ඇනලික් භාෂාව විශ්ලේෂාත්මක භාෂාව හැටියට සැලකෙනවා. එතකොට මේ කාලයත් එක්ක ක්‍රිස්තු වර්ෂ 10 වෙනි සියවසර සමීප වෙනකොට මේ ප්‍රාකෘත භාෂා අභාවයට පත් වෙමින් තිබුණු සමයක් තමයි උදා වෙන්නේ. ඒ කියන්නේ ශබ්ද විද්‍යාත්මක රීතිය අතින් භාෂා විද්‍යාත්මක ව්‍යාකරණ පැත්තෙන් පවා යම් යම් තැන්වලට සීමා වෙමින් ආපු ගමනේ ඒ විනාශය නැවැත්වීම සඳහා අවසානයේටම ගහපු තුරුම්පුව තමයි අපභ්‍රංශය. අපභ්‍රංශයේ ඒ අවසාන පියවර ඉතා සාර්ථක වෙනවා. මොකද වර්තමානයේ දක්වාම භාෂා මේ අපභ්‍රංශ කුලකයට අයිති භාෂා බොහෝමයක් ඉන්දියාව තුළ දකින්නට පුළුවන් නිසා. ඒ වගේම තමයි පුරාතන භාෂාවන්ගේ නෂ්ටාවශේෂයන් තුළින් තමයි අපභ්‍රංශ භාෂාව නිර්මාණය කරගන්නේ. එතකොට මේ පුරාණ භාෂාවන්ගෙන් ඉතිරි වෙලා නිර්මාණය කරගත්තු මේ භාෂා විශ්ලේෂාත්මක එහෙම නැත්නම් ඇනලික් ලැන්ග්වේජස් හැටියට හැඳින්වෙනවා. එතකොට මෙතන පැහැදිලි ප්‍රාකෘතය පාලි කියන ප්‍රාකෘතය ශ්ලේෂාත්මක භාෂාවක්. විභක්ති රූප ගාන අඩු වෙලා ක්‍රියා රූප ගාන අඩු වෙලා සරල වේගෙන ආපු භාෂාවක්. එතකොට පසු කාලීන ග්‍රන්ථවලට වඩා ඍග්වේදයේ තමයි ප්‍රාකෘත භාෂාව වැඩිපුර දකින්නට තියෙන්නේ. භාෂා ප්‍රාකෘත රූප. බ්‍රාහ්මණ ග්‍රන්ථවල තිබුණු බොහෝ රූප පාණිනී විවහාර සංස්කෘතයෙන් ව්‍යාකරණය නිර්මාණය කිරීමේදී අයින් කරනවා. එතකොට මහාරාෂ්ට්‍රී සෞරසේනී භාෂාවල දකින්නට නැති රූප බොහෝමයක් අර්ධමාගධී සහ පාලි භාෂාව තුළ දකින්නට පුළුවන්. ඒ වගේම තමයි කාලයාගේ හැමෑවෙම විනාශයට පත් වේගෙන ප්‍රාකෘත භාෂාවන්ගේ අවසාන පුරුක තමයි අපභ්‍රංශය කියලා කියන්නේ. අපභ්‍රංශ භාෂාවල නවීන ව්‍යාකරණ රීති තුලින් අපභ්‍රංශ භාෂා රැකගෙන එනවා. ඒ ආපු අපභ්‍රංශ භාෂා තමයි වර්තමානයේදී ඉන්දියාව තුළ හින්දි ආදී භාෂා හැටියට සැලකෙන්නේ. ලිහිල් කොට ඇතත් දැන් තිබෙන ප්‍රාකෘත ව්‍යාකරණය සංස්කෘත ව්‍යාකරණ ක්‍රමානුකූලව නිපදවන ලද්දකි. සියලු වරණැගීම් එක ක්‍රමයකට සමානාකාරයකටම කිරීමට බලවත් උද්‍යෝගයක් ඇත. එනම් හැම නාමයක්ම ආකාරාන්ත ස්වරූපයට සමීපවත්ම හැම ක්‍රියාවක් බොආදී ගණයට සමීපවත් වරණැගීමයි. සම්ප්‍රදාන විභක්තිය නැතුව ගොස් තිබේ. ප්‍රථමා ද්විතියා බහුවචනය සමාන වන්නට පටන්ගෙන ඇත. දිවචනය නුවමනා බව පෙනී ගියේය. ප්‍රාචීන ප්‍රාකෘත යුගයෙන් පසු ආත්මනේ පදයේ අභාවිතය. එය කලාතුරකින් යෙදුනත් එහි නියම අර්ථයෙහි නොවේ. අපභ්‍රංශ කාලය දක්වා ප්‍රාකෘතයේ සාමාන්‍යයෙන් අදහස් උදහස්
හුවමාරු කර ගැනීමේ හා කවි තැනීමේලා ප්‍රයුක්ත විය. එහෙත් වඩා වැදගත් වැඩට හා උසස් අදහස් පැවසීමට ගන්නා ලද්දේ සංස්කෘතයමය. එතකොට ව්‍යාකරණාත්මක වශයෙන් ලිහිල් කරලා තිබුණත් දැනට තිබෙන මෙන්න මේ ප්‍රාකෘත ව්‍යාකරණය, දැනට දක්නට ලැබෙන ප්‍රාකෘත ව්‍යාකරණය සංස්කෘත ව්‍යාකරණ ක්‍රමානුකූලව නිපදවන ලද්දකි. සංස්කෘත ව්‍යාකරණයට ක්‍රමානුකූලව, සංස්කෘත ව්‍යාකරණානුකූලව ක්‍රමානුකූලව නිපදවන ලද එකක් තමයි දැනට තියෙන ප්‍රාකෘත ව්‍යාකරණය. මෙතනදී දක්නට ලැබෙන සුවිශේෂීතා තියෙනවා. පළවෙනි සුවිශේෂීතාවය තමයි සියලුම වර්ණගීම් එකම ක්‍රමයකට සමානාකාරයකට කිරීමට බලවත් උද්‍යෝගයක් තියෙනවා. ඒ කියන්නේ සියලු වර්ණගීම් එක ක්‍රමයකට සමාන ක්‍රමයකට කිරීමට බලවත් උද්‍යෝගයක් තියෙනවා. ඒ වගේම තමයි සෑම නාමපදයක්ම ආකාරාන්ත ස්වරූපයට සමීපව වර්ණගල තියෙනවා. සෑම ක්‍රියාවක්ම භුවාදී ගණයට සමීපව වර්ණගල තියෙනවා. සෑම නාමයක්ම ආකාරාන්ත ස්වරූපයට සමීපව වර්ණගල තියෙනවා. සෑම ක්‍රියාවක්ම භුවාදී ගණයට සමීපව වර්ණගල තියෙනවා. ඒ වගේම තමයි සම්ප්‍රදාන විභක්තිය, චතුර්ථි විභක්තිය, සම්ප්‍රදාන විභක්තිය අභාවයට ගිහිල්ලා, දක්නට නැහැ, නැතිව ගිහිල්ලා. ඒ වගේම තමයි ප්‍රථමා වගේම ද්විතියා බහුවචනය, ප්‍රථමා බහුවචනයයි ද්විතියා බහුවචනයයි දෙකම සමාන වෙන්නට පටන්ගෙන තියෙනවා. ප්‍රථමා විභක්ති බහුවචනය සහ ද්විතියා විභක්ති බහුවචනය කියන දෙකම සමාන රූප වන්නට පටන්ගෙන තියෙනවා. ඒ වගේම තමයි සංස්කෘතයට පමණක් සුවිශේෂී වූ දිවචනය ප්‍රාකෘතයට නුවමනා බව පෙනී ගියා. කියන්නේ ප්‍රාකෘතයේ දිවචනයක් භාවිතා කළේ නැහැ. එතකොට ප්‍රාචීන ප්‍රාකෘත යුගයෙන් පසු මුල් ඒ කියන්නේ ප්‍රාචීන කියලා කියන්නේ මුල් ප්‍රාකෘත යුගයෙන් පසු ආත්මනේ පදය අභාවිතයි. ක්‍රියාවෙහි ඵලය තමා වෙත එනවා කියන්නේ ආත්මනේ පදය. ක්‍රියාවේ ඵලය අනුන් වෙත යනවා කියන්නේ පරස්මය පදයනේ. එතකොට ක්‍රියාවේ ඵලය තමන්ට එන ආත්මනේ පදය මුල් ප්‍රාකෘත යුගයෙන් පස්සේ පසු කාලීනව ප්‍රාකෘත භාෂා තුළ දක්නට ලැබෙන්නේ නැහැ. හැබැයි කලාතුරකින් යෙදෙනවා. යෙදුනත් ඒ නියමාර්ථයේහි නොවේ. නියමාර්ථයේ යෙදුනත් නියමාර්ථයේ පැවසීමට අපොහසත් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ අපභ්‍රංශ යුගය වෙනකන් කාලය තුල ප්‍රාකෘත භාෂාව සාමාන්‍යයෙන් අදහස් උදහස් සෝමාරු කර ගැනීමට හා කවි තැනීමට තමයි යොදාගත්තේ. අපභ්‍රංශ යුගය වෙනකම්ම ප්‍රාකෘත භාෂාව යොදාගත්තේ සාමාන්‍ය අදහස් උදහස් සෝමාරු කර ගන්න. ඒ වගේම තමයි ඔය යම් කවි නිර්මාණය සඳහා තමයි යොදාගත්තේ. හැබැයි වඩා වැදගත් වැඩට වැදගත් ක්‍රියාවන්ට වගේම උසස් අදහස් පැවසීමටත් යොදාගත්තේ සංස්කෘත භාෂාවම තමයි. අපභ්‍රංශ යුගය වෙනකම්ම ප්‍රාකෘතයේ සාමාන්‍යයෙන් අදහස් උදහස් සෝමාරු කර ගැනීම සඳහා සහ කවි තැනීම සඳහා තමයි ප්‍රාකෘත භාෂාව යොදාගත්තේ. හැබැයි වඩා වැදගත් ක්‍රියාවන්ට සහ උසස් අදහස් පවසන්නට යොදාගත්තේ
සංස්කෘත භාෂාවමයි කියන එක තමයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට මෙතනදී ලිහිල් කරලා තිබෙන ප්‍රාකෘත ව්‍යාකරණය දැන්ට ලිහිල්ව තිබුණත් ප්‍රාකෘත ව්‍යාකරණය නිර්මාණය කරගෙන තියෙන සංස්කෘත ව්‍යාකරණයේ ආශ්‍රයෙන්. එතකොට සියලු වර්ණගීම් එකම ක්‍රමයකට කරන්නට බොහෝ අවස්ථාවලදී උත්සාහ කරලා තියෙනවා. ඒ කියන්නේ හැම නාමපදයක්ම ආකාරාන්ත නාමපද වර්ණගෙන ක්‍රමයට තමයි වර්ණගලා තියෙන්නේ. සෑම ක්‍රියාපදයක්ම භුවාදී ගණයට සමානව තමයි වර්ණගලා තියෙන්නේ. සම්ප්‍රදාන විභක්තිය අභාවිත වෙනවා. ප්‍රථමා සහ ද්විතියා බහුවචනයේ සමාන වෙලා තියෙනවා. ඒ වගේම තමයි දිවචනය නූමනා බව පෙන්ලා ගින් තියෙනවා. දිවචනයක් ඕනේ නැහැ වගේ අදහසක් නිකන්. එතකොට සංස්කෘතයේ පමණක් දිවචනය සීමා වෙලා තිනවා. ජීවචනාත්මක අදහස් මේ ප්‍රාකෘත භාෂාවල දකින්නට නැහැ. දැනටත් ලෝකයේ තියෙන සියලු භාෂා අතරින් දිවචනය දකින්නට පුළුවන් එකම භාෂාව සංස්කෘත භාෂාවනේ. ඒ වගේම තමයි ක්‍රියාවේ ඵලය තමන් වෙත එන අපේක්ෂාව කරන මේ ආත්මනේ පදය මුල් ප්‍රාකෘත යුගයෙන් පස්සේ අභාවයට ගිහින් තියෙනවා. කලාතුරකින් ආත්මනේ පදයක් යෙදුනත් ඒකේ නියමාර්ථයෙන් නෙවෙයි. අපබ්‍රංශ කාලය වෙනකම්ම ප්‍රාකෘත භාෂාව සාමාන්‍යයෙන් අදහස් සූමාරු කර ගැනීම සඳහා සහ ඔය පොඩි පොඩි කවි රචනා සඳහා තමයි ප්‍රාකෘත භාෂාව යොදාගත්තේ. වඩා වැදගත් අදහස් සහ වැදගත් කතා ව්‍යවහාරයන් සඳහා යොදාගත්තේ සංස්කෘත භාෂාවමයි කියන කාරණය තමයි මෙතනදී සඳහන් කළ යුතු වෙන්නේ. බලමු. ඉහත කියන ලද මෙකී ප්‍රධාන වෙනස්කම් හැර ප්‍රාකෘතයෙහි තිබෙන තවත් සැලකිය යුතු වෙනස්කම් නම් ඒ ස්වර විද්‍යාව උච්චාරණ ක්‍රමය සම්බන්ධයෙනි. සංයුක්ත ගාත්‍රාක්ෂරයෝ බොහෝ දුරට සමාන වන්නට පටන් ගත්හ. රක්ත රත්ත සප්ත සප්ත ආදී ආකාරයට පුරාණ භාෂාවෙහි ඇතැම් අකුරු නැතිව ගියහ. අයි අව් වෘ ය ච ස විසර්ග යන මේවාය. මාගදී ප්‍රාකෘතයෙහි ය ශ දක් තිබේ. ඒත් සකාරය එහි නැති වූසේය. ප්‍රාකෘතයේ පමණක් තිබෙන සකුවෙහි දක්නට නොලැබෙන වර්ණයෝ දෙදෙනෙක් නම් රස්ව එ ඔ යන ඒවාය. පදාන්ත ගාත්‍රාක්ෂරයෝ නැත්තාහ. ප්‍රාකෘතයේ ස්වරාන්තව මුත් ව්‍යංජනාන්තව නොසිටින බව කී නිසාවෙනි. රස්ව සරයක් අනුව යාම ගාත්‍රාක්ෂර දෙකකටත් දීර්ඝ සරයක් පසුව යාම ගාත්‍රාක්ෂර එකකටත් වඩා නොපුළුවන. මොකද මෙතනදී මේ සඳහන් කරන්නේ? දැන් මෙන්න මේ මුලින් සඳහන් කරපු ප්‍රධාන වෙනස්කම් හැරෙන්නට ප්‍රාකෘත භාෂාවන්හි තිබෙන තවත් සැලකිය යුතු වෙනස්කම් තමයි ස්වර විද්‍යාව උච්චාරණ ක්‍රමය සම්බන්ධ දේවල්. ස්වර වචන අකුරු විද්‍යාව සහ උච්චාරණ ක්‍රමය සම්බන්ධයෙන් තියෙන යම් යම් සැලකිය යුතු වෙනස්කම් තියෙනවා ප්‍රාකෘත භාෂාවල. සංයුක්ත ගාත්‍රාක්ෂර අකුරු දෙකක් බැඳුනහම ව්‍යංජනාක්ෂරයන් ගාත්‍රාක්ෂරයන් අතර අකුරු දෙකක් බැඳුනහම ඒ බැඳුණු අකුරු දෙක එක සමාන ව්‍යවහාරයන් තියෙනවා නම් එකම අකුර බවට පත් වෙනවා. එක සමාන බවට පත් වෙලා. දැන් මෙතන රක්ත කියන තැනක ත බවට පත් වෙලා වුණ සමාන ව්‍යවහාර රක්ත රත්ත. සප්ත මේ ප එත් බවට පත් වෙලා
ඔත්ත එත්ත බවට පත් වෙලා සප්ත සප්ත වෙලා රක්ත රත්ත වෙලා මෙතන සප්ත සත්ත බවට පත් වෙලා රක්ත රත්ත වෙලා සප්ත සත්ත වෙලා එත් වෙලා රූප වශයෙන් ගාත්‍රාක්ෂර සංයුක්ත අකුරු සමාන අකුරු බවට පත් වෙලා පුරාණ භාෂාවේ ඇතැම් අකුරු පැරණි භාෂාවේ දක්නට තියෙන ඇතැම් අකුරු නූතන ප්‍රාකෘතයේදී නැති වෙලා ගිහිල්ලා අයි අක්ෂරය දකින්නට නැහැ අව් දකින්නට නැහැ වෘ ඉරු අක්ෂරය දකින්නට නැහැ ය ෂ ස කියන සහ විසර්ග කියන මෙන්න මේවත් දකින්නට නැහැ පැරණි භාෂාවේ භාවිතා වුණු අයි අව් රු ෂ අක් විසර්ගය කියන මෙන්න මේවා දකින්නට නැහැ. ඒ වගේම තමයි හැබැයි අපි කතා කරා මුලින් මාගදී ප්‍රාකෘතය පිළිබඳව මේ මාගදී ප්‍රාකෘතයේ ය සහ ෂ දකින්නට තියෙනවා. හැබැයි දන්තජ සකාරය තාලුජස දකින්නට ලැබෙනකොට මාගදී ප්‍රාකෘතයේ තාලුජස නැතිම වුණා වගේ නිකන්. තිබුණා ශේෂ වූ තැන්වල තියෙන්නේ නැතිම වුණා වගේ. එතකොට ප්‍රාකෘත භාෂාවේ පමණක් තිබෙන සංස්කෘත භාෂාවෙහි දක්නට නොලැබෙන අකුරු දෙකක් තමයි රස්ව ඒ ඕ කියන ඒවා. රස්ව ඒ ඕ. මොකද සංස්කෘත භාෂාවේ ඒ හැටියට සැලකෙන්නේ. ඒ වගේම තමයි ඕ මේ අකුරු දෙකම දීර්ඝාක්ෂර විදියටනේ සැලකෙන්නේ. මේවා සංධ්‍යාක්ෂරනේ. ඒතකොට දීර්ඝාක්ෂර විදියට තමයි මේ අකුරු දෙකම සැලකෙන්නේ. නමුත් පාලි භාෂාවේ දීර්ඝයටත් රස්වයටත් තියෙන්නේ මෙන්න මේ ඒ ඕ කියන අකුරු දෙක පමණයි. එතකොට දීර්ඝ වෙන තැන්වලත් මේ රස්ව අකුරම දීර්ඝයේ විදියට කියවෙනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. ඒවං කියන තැන ඒවම් මේ සුතංනේ නේද? නමුත් තියෙන්නේ ඒ වංනේ. එතකොට රස්ව ඒ ඕ දෙක දකින්නට ලැබෙන්නේ ප්‍රාකෘත භාෂාවල පමණයි. රස්ව ඒ ඕ කියන දෙක සංස්කෘත භාෂාවේ දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි පදාන්ත ගාත්‍රාක්ෂරයෝ. පදාන්ත ගාත්‍රාක්ෂරයෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් හලන්ත ශබ්ද පාලියෙහි දක්නට ලැබෙන්නේ නැත. පදාන්ත ගාත්‍රාක්ෂරයෝ පදාන්තව ගාත්‍රාක්ෂර හල් අකුරු ව්‍යංජන අකුරු දකින්නට නැහැ ප්‍රාකෘත භාෂාවල. ඒකට හේතුව තමයි ප්‍රාකෘත භාෂාවල ශබ්ද හැම අවස්ථාවකම පෙනී සිටින්නේ ස්වරාන්ත ශබ්ද විදියට. ප්‍රාකෘත භාෂාවේ ශබ්ද කිසිම විටක ව්‍යංජනාන්තව එහෙම නැත්නම් හලන්තව දක්නට ලැබෙන්නේ නැහැ. හලන්ත ශබ්ද දකින්නට නැහැ. ඒ වගේම තමයි රස්ව ස්වරයක් අනුව යාම. රස්ව ස්වරයක් අනුව යාම. රස්ව ස්වරයක් අනුගමනය කිරීම
ගාත්‍රාක්ෂර දෙකකටත් ප්‍රාකෘත භාෂාවල රස්ව අකුරකට පස්සේ ගාත්‍රාක්ෂර දෙකයි තියෙන්න පුළුවන්. ඊට වැඩිය තියෙන්න බෑ. දීර්ඝාක්ෂරයකට පස්සේ තියෙන්න පුළුවන් එක ගාත්‍රාක්ෂරයයි. රස්ව අකුරකට පස්සේ ගාත්‍රාක්ෂර දෙකයි. දීර්ඝාකුරකට පස්සේ ගාත්‍රාක්ෂර එකකට වැඩිය මේ ප්‍රාකෘත භාෂාවල යොදා ගන්නට බැහැ. අන්න එතකොට මෙන්න මේ කියන කරුණු හොඳට මතක තියාගත යුතුයි. මෙන්න මේ මුලින් කතා කරපු වෙනස්කම් හැරෙන්නට ප්‍රාකෘත භාෂාවේ තියෙන සැලකිය යුතු වෙනස්කම් තමයි ස්වර විද්‍යාව සහ උච්චාරණ ක්‍රමය සම්බන්ධයෙන් තියෙන ගැටලු. එතකොට උච්චාරණ විදි සම්බන්ධයෙන් තියෙන වෙනස්කම්. සංයුක්ත ගාත්‍රාක්ෂර සමාන වීම. ඒ කියන්නේ මැද තියෙන අකුරු දෙක සමාන වීමනේ තියෙන්නේ. රක්ත රත්ත වෙනවා සප්ත සප්ත ආදී ආකාරයට. පුරාණ භාෂාවේ දක්නට ලැබෙන අයි අව් රු ය ෂ මූර්ධජ ස සහ විසර්ගය කියන මෙන්න මේවා දක්නට ලැබෙන්නේ නැහැ ප්‍රාකෘත භාෂාවල. මාගධී ප්‍රාකෘත භාෂාවේ යකාරය සහ තාලුජ ෂකාරය දකින්නට පුළුවන්. හැබැයි දන්තජ සකාරයෙහි නැත්තටම නැති වුණා වගේ ගතියක් තමයි පේන්නේ. තිබුණත් ශේෂ වූ තැන්වල පමණයි. ප්‍රාකෘතයේ පමණක් දක්නට ලැබෙන සංස්කෘත භාෂාවේ දක්නට නොලැබෙන අකුරු දෙකක් තමයි රස්ව ඒ ඕ කියන දෙක. පදාන්ත ඒ කියන්නේ සංස්කෘත භාෂාවේ තියෙන්නේ අයි අව් කියන අකුරු හතරනේ. ඒ අයි ඕ අව්නේ. එතකොට ඒ අකුරයි ඕ අකුරයි දෙකම සංස්කෘතයේ දීර්ඝාක්ෂර විදිහට තමයි සැලකෙන්නේ. එතකොට මෙන්න මේ රස්ව ඒ ඕ කියන දෙක දකින්නට පුළුවන් ප්‍රාකෘත භාෂාවල විතරයි. පදාන්ත හලන්ත ශබ්ද නැත. ව්‍යංජනාන්ත ශබ්ද නැහැ. ඒකට හේතුව තමයි ප්‍රාකෘතයේ ස්වරාන්ත ශබ්ද හැරෙන්නට ව්‍යංජනාන්ත ශබ්ද දක්නට ලැබෙන්නේ නැති නිසා. රස්ව සරයකට පස්සේ දාන්න පුළුවන් ගාත්‍රාක්ෂර දෙකයි දීර්ඝාක්ෂරයකට පස්සේ දාන්න පුළුවන් ගාත්‍රාක්ෂර එකයි කියන කාරණය මතක තබා ගත යුතු කරුණු හැටියට සඳහන් කරන්න පුළුවන්. මේ ප්‍රාකෘත භාෂාවන්හි තියෙන සුවිශේෂීතා සංස්කෘත භාෂාවත් එක්ක සලකලා බැලුවහම අකුරු වශයෙන් වචන වශයෙන් තියෙන සුවිශේෂීතා. ඇතැම් විශේෂ ශබ්දයන්ගේ මුල් ප්‍රකෘතිය හේවත් සංස්කෘත රූපය හැඳින ගැනීම සූකර නොවේ. වප්ප ඊ රා ආ යනු වාක් ප්‍රතිරාජ යන්නේහි හෝ ඕ ඊන්න යනු අවතීර්ණ යන්නේහි හෝ විකාරයකයි ප්‍රාකෘතයකයි පහසුවෙන් දත හැකි නොවේ. ප්‍රාකෘත ඒ අතරම අනිත් අතින් පෞඩ සංස්කෘත මැනවින් හදාල කෙනෙකුට ප්‍රාකෘත ශබ්දයන් වැඩි හරියකට සමාන වන සංස්කෘත ශබ්දයන් සොයා ගැනීම අපහසු නොවේ. උගතුන් අතර ඒ ප්‍රාකෘත භාෂා ගැන පාරස්පරික අවබෝධයක් ඇතිව තිබූ බව මෙයින් සලකන්නට පුළුවන්. දේශීය ප්‍රාකෘතයන් ස්වකීය මාතෘ භාෂාව කොට ඇති සකුබස කතා කරන්නෙකුට ඕනෑම සාහිත්‍ය ප්‍රාකෘතයක් පහසුවෙන් තේරුම් ගත හැකිය. විශේෂයෙන් සෞරසේනිය කතා කරන්නෙකුට සකු වචන බොහෝමයක් තේරුම් ගැනීමට හා සංස්කෘත භාෂාව බැරි වුණත් කතාව බැරි වුණත් සකු වාසගම් තේරුම් ගැනීමටත් පහසුය. දැන් ප්‍රාකෘත භාෂාවන්ට වචන බිඳිලාවේ සංස්කෘතයෙන් කියනවනේ. නමුත් සමහර විශේෂ ශබ්ද තියෙනවා. ඒ විශේෂ ශබ්දවල මුල් ප්‍රකෘතිය හේවත් සංස්කෘත රූපය හඳුනා ගැනීම පහසු නැහැ. ඇතැම් විශේෂ ශබ්දවල මේ මූල ප්‍රකෘතිය හේවත් සංස්කෘත රූපය හඳුනා ගැනීම තරම් පහසු දෙයක් නෙමෙයි. දැන් වප්ප ඊ රා ආ කියන්නේ වාක් ප්‍රතිරාජ යන්නේහි අර්ථයද වප්ප ඊ ආ
මෙතන රස්ව වෙලා මෙතන ගාත්‍රාක්ෂර සමාන වීම ඊවීම රා ආ වෙලා තියෙනවා ආකාරාන්තවනේ හුඟක් වෙලාවට ශබ්ද වර්ණගෙන් දැන් අපි මුලින් කතා කරේ. එතකොට මේව දිහා බැලුවහම මේ වාක් ප්‍රතිරාජ කියන එකද කියන එක පැහැදිලි කරගන්න බෑ. ඕ ඉන්න කියන්නේ අවතීර්ණ කියන එකද? ඕ ඉන්න කියන්නේ මේ අවතීර්ණ කියන එකද? එහෙම නැත්නම් ඒක විකාරයක්ද? එහෙම නැත්නම් ඒක ප්‍රාකෘතයක්ද කියන එක පහසුවෙන් දැනගන්නට බෑ. මුල් සංස්කෘත රූපේ හඳුනා ගන්නට බෑ. එතකොට වප්පෛරා කියන්නේ වාක් ප්‍රතිරාජ කියන එකද? ඕයින්න කියන්නේ අවතීර්ණ කියන එකද? මේක විකාරයක්ද? මේක ප්‍රාකෘතයක්ද කියන එක පහසුවෙන් දකින්නට බෑ. දැන් මේ අතරම ප්‍රාකෘත භාෂාව අනිත් අතින් ප්‍රෞಢ සංස්කෘත භාෂාව මනමින් හදාරපු කෙනෙකුට ප්‍රෞಢ විදියට සලකන සංස්කෘත භාෂාව මනාව හදාරපු කෙනෙකුට ප්‍රාකෘත ශබ්දයන් වැඩි හරියකට සමාන වෙනවා. මේ ප්‍රාකෘත ශබ්ද වැඩි හරියකට සමාන වන සංස්කෘත ශබ්ද සොයා ගැනීම අපහසු නොවේ. දැන් ප්‍රෞಢ සංස්කෘත භාෂාව මනාව හදාරපු කෙනෙකුට ප්‍රාකෘත ශබ්ද වැඩි හරියකට සමාන වන මේ සංස්කෘත ශබ්ද සොයා ගැනීම එච්චර පහසු නැහැ. ඒ කියන්නේ දැන් සංස්කෘතය හොඳට දන්න කෙනෙකුට ප්‍රාකෘත ශබ්ද වැඩි හරියකට සමාන වන සංස්කෘත ශබ්ද හොයා ගන්න පුළුවන්. ඉතින් සංස්කෘතේ මනාව දන්න කෙනෙක් නම් ඉතින් ප්‍රාකෘත ශබ්ද වලට සමානව යන සංස්කෘත ශබ්ද දන්නවනේ. නේද? උගතුන් අතර ඒ ප්‍රාකෘත භාෂා ගැන පාරස්පරික අවබෝධයක් ඇති බව මෙයින් සලකන්නට පුළුවන්. දැන් මේ කාරණයෙන් පැහැදිලි වෙන දේ තමයි උගත් පුජ්‍යලයින් අතර ඒ ප්‍රාකෘත භාෂා ගැන පරස්පරතා තිබුණා. පරස්පර අවබෝධයක් ඇතිව තිබුණා කියන එක මේකෙන් සලකන්නට පුළුවන්. ඒ කියන්නේ ප්‍රාකෘත භාෂා හදාරපු උගතුන්ට සංස්කෘත භාෂාව හැදෑරීමේ අවශ්‍යතාවයත් ඇති වෙන්නට ඇති. එතකොට නමුත් සංස්කෘත භාෂාව හදාරපු උගතෙක් වුණත් ඒ ප්‍රාකෘත භාෂා ගැන පරස්පර අවබෝධතා තියෙන්නට ඇති. එතකොට දැන් මේ ද්වේෂීය ප්‍රාකෘත භාෂාවන් ස්වකීය මාතෘ භාෂාව කොට ඇති සකුබස කතා කරන්නෙකුට ඒ කියන්නේ තමන්ගේ දැන් මගේ මාතෘ භාෂාව දේශීය ප්‍රාකෘත භාෂා නම් හැබැයි මම කතා කරන්නේ සංස්කෘත භාෂාව නම් මම දේශීය ප්‍රාකෘත භාෂාවක් දන්නවා ඒව මගේ මාතෘ භාෂාව වෙනකොට මට සංස්කෘත භාෂාවත් කතා කරන්නට පුළුවන් නම් අවබෝධ කරගන්නට පුළුවන් නම් ඕනෑම සාහිත්‍ය ප්‍රාකෘතයක් මට පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. හේතුව තමයි සාහිත්‍ය ප්‍රාකෘතයන්ගේ මූල ස්වરૂපය දේශීය ප්‍රාකෘත. එතකොට සංස්කෘත කතා කරන්න පුළුවන් මට දේශීය ප්‍රාකෘත පුළුවන් කියන්නේ දේශීය ප්‍රාකෘතයන්ගෙන් නිර්මාණය වුණු ඕනෑම සාහිත්‍ය ප්‍රාකෘතයක් මට අවබෝධ කරගන්නට පුළුවන්. විශේෂයෙන් සෞරසේනී ප්‍රාකෘත භාෂාව කතා කරන පුජ්‍යලයකට සංස්කෘත වචන බොහෝමයක් තේරුම් ගැනීමට පුළුවන්. ඒ කියන්නේ සෞරසේනී භාෂාව කියලා කියන්නේ මධ්‍ය දේශීය පුරාතන භාෂාවෙන් ඇති වුණු භාෂාවක්නේ. එතකොට ඒකෙම ප්‍රභේදයක් තමයි සංස්කෘත කියලා කියන්නේ. ඒතකොට රූප සමානයි. වචන අතරින් බොහෝ සමානතා තියෙනවා. එතකොට සෞරසේනී ප්‍රාකෘතය දන්නා කෙනෙකුට මම සෞරසේනී ප්‍රාකෘතය දන්නව නම් මට සංස්කෘත වචන බොහෝමයක් තේරුම් ගන්නට පුළුවන්. මොකද ඒක මාතෘ භාෂාවක්නේ. එතකොට සංස්කෘත කතාව බැරි වුණත්
මට සංස්කෘත කතාව බැරි වුණා සෞරසේනී භාෂාව පුළුවන් නම් සංස්කෘත වාසගම් ආදී තේරුම් ගන්න පහසුයි. පැහැදිලිද මේ කාරණේ? දැන් මේ මෙතනදී කතා කරන්නේ මේ සංස්කෘත සහ ප්‍රාකෘත රූප අතර තියෙන මේ ඇතම් සුවිශේෂීතා. සමහර විශේෂ ශබ්ද තියෙනවා. මුල් ප්‍රകൃතිය ඒ වගේ සංස්කෘතම තමයි. හැබැයි මේවා ප්‍රාකෘත භාෂාවට ආවට පස්සේ ඒ සංස්කෘත මූල ප්‍රകൃතිය හඳුනා ගැනීම එච්චර පහසු නෑ. මොකද ප්‍රාකෘත භාෂාව තුළ විවිධ විපර්යාස කරුණු සිද්ධ වෙනවා. දැන් වප්ප ඊ රා ආ කියන්නේ වාක් ප්‍රතිරාජ කියන එකද කියන එක සැකයක් තියෙනවා. ගැටලු සහගතයි. ඕ ඉන්න කියන්නේ අවතීර්ණ කියන එකද ඒකේ විකාරයක්ද? අවතීර්ණ කියන පදයේ ඕ ඉන්නද ප්‍රාකෘතයේදී? වාක් ප්‍රතිරාජ කියන එක හැරෙන්නේ වප්ප ඊ රා ආ කියලාද ප්‍රාකෘතයේදී? මේ පහසු නැහැ දැනගන්න එක. ප්‍රාකෘත හදාරපු කෙනෙකුට අනිත් පැත්තෙන් පෞද්ගල සංස්කෘතය හදාරනව නම් ප්‍රාකෘතයයි පෞද්ගල සංස්කෘතයයි මනමින් හදාලා කෙනෙකුට ප්‍රාකෘත ශබ්ද හා සමාන සංස්කෘත ශබ්ද තේරුම් ගන්නට පුළුවන්. උට අවබෝධ කරගන්න පුළුවන්. මට ප්‍රාකෘත භාෂාව පුළුවන්. ඒත් එක්ක මට සංස්කෘත භාෂාවත් පුළුවන්. එතකොට මේ දෙක අතර සමානතා තියෙන ශබ්ද හොයාගන්න කෙච්චර අමාරු දෙයක් නෙමෙයි. එතකොට සංස්කෘත ප්‍රාකෘත මනමින් හදාරන්න නම් සංස්කෘත ගැනත් දැනුමක් තියෙන්න ඕන කියන කාරණේ මෙතනින් සඳහන් වෙන්නේ. ඒත් එක්කම උගතුන් අතර ඒ ප්‍රාකෘත භාෂා පිළිබඳව පරස්පර අවබෝධතා තියෙන්න පුළුවන්. දේශීය ප්‍රාකෘත මාතෘ භාෂාව වුණ කෙනාට සංස්කෘත භාෂාව කතා කරනවා නම් දේශීය භාෂාව දේශීය ප්‍රාකෘත භාෂා මාතෘ භාෂාව කරගෙන හැබැයි කතා කරන්නේ සංස්කෘත නම් ඔහුට ඕනෑම සාහිත්‍ය ප්‍රාකෘතයක් තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම එකම මාතෘ භාෂාවකින් ඇති වුණා කියලා සැලකෙන සෞරසේනිය කතා කරන කෙනෙකුට ඒ මාතෘ භාෂාවෙන්ම ඇති වුණු සංස්කෘත භාෂාවට අයිති සංස්කෘත වචන බොහෝමයක් තේරුම් ගන්නට පුළුවන්. සංස්කෘත කතා කරන්නට බැරි වුණත් සංස්කෘත වාසගම් ආදිය තේරුම් ගන්නට පුළුවන්. මොකද ඒකේ සමානතා තියෙනවා. එකම ජන්මදාතෘ භාෂාවකින් ඒ භාෂා දෙකම උපත ලැබපු නිසා. මධ්‍ය දේශීය පුරාතන භාෂාව තමයි සෞරසේනී භාෂාවේ සහ සංස්කෘත භාෂාවේ ජන්මදාතෘ භාෂාව. එතකොට ඒ අතරේ සමානතා තියෙනවා. මෙතනදී වටහා ගත යුතු වෙන්නේ ප්‍රාකෘත භාෂාවල එන බොහෝ වචන මනාව අවබෝධ කරගන්න නම් සංස්කෘතත් ඕනේ. ප්‍රාකෘත සහ සංස්කෘත භාෂා දෙකම දන්න කෙනාට සාහිත්‍යාත්මක වශයෙන් ඕනෑම ප්‍රාකෘතයක් තේරුම් ගන්නටත් පුළුවන්. සංස්කෘත භාෂාවේ තියෙන සමාන වචන බොහොම පහසුවෙන් හඳුනා ගන්නටත් පුළුවන් කියන කාරණය තමයි මෙතනදී මේ සඳහන් කරන්නේ. බලමු. මධ්‍යම සමය සම්පූර්ණයෙන් ඇතුළත් කළොත් සාහිත්‍ය ආදියෙහි මුඛ්‍ය ස්ථානය පාලියට හිමි වේ. මේ අයිතියට හේතුව එහි පැරණිකමම නොවේ. පාලියේ තිබෙන ප්‍රාකෘත හා කරුණුවල සාරවත්කම හා පුරාතන බෞද්ධ පාලි භාෂාව සාහිත්‍යයේ පාලි ධර්මයාගේ ඓතිහාසික උත්කෘෂ්ඨතාවයත් මෙයට හේතු වන්නේය. ආසියාව එකක් වශයෙන් සැලකමු නම් සියලුම භාරතීය ධර්මයන් කෙරෙහි මුළු ආසියාවේම ඊටමත් විශාල ප්‍රභවයක් ඇති කළේ බෞද්ධ ධර්මයයි. බෞද්ධ ආගමේ ඊටා පුරාණ ධර්මයේ පවත්නේ ත්‍රිපිටක පාළියේය. පාලි යනු අශෝක ශිලාලේඛනයන්හි භාෂාවටද ඒ කියන්නේ මේ සෙල්ලිපි භාෂා කීපයකින්ම ලියා තිබේ. අශෝකගේ ආණ්ඩුවේ භාෂාවටද මධ්‍ය කාලයේ ඊතා ව්‍යාප්ත භාෂාවක් හැටියට මොසලකනු ලබන්නේය. සංස්කෘතයාගේ බලය වැඩි වන තුරු පැවති සියලු සෙල්ලිපි සහිත වූ ශිලා ස්තම්භයන්හි දක්වන භාෂාවටද වහරන ලදී. හරි. දැන්
ප්‍රාකෘත අතරේ සුවිශේෂීතාවයක් හිමි පාලි භාෂාව. පාලි භාෂාව සම්පූර්ණයෙන්ම අයිති වෙන්නේ මධ්‍යම සමයට. මධ්‍යතන යුගයට. මධ්‍යතන යුගයට සම්පූර්ණයෙන් ඇතුළත් කරොත් මේ ප්‍රාකෘත භාෂා එතකොට සාහිත්‍යාත්මක වශයෙන් හෝ වේවා මුඛ්‍ය ස්ථානය ප්‍රමුඛ ස්ථානය හිමි කරගන්නේ පාලි භාෂාව. මේ අයිතියට හේතුව තමයි එහි පැරණිකමම පමණක් නෙවෙයි. පාලි භාෂාව සුද්ධ මාගධී භාෂාව හැටියට බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශන මාධ්‍ය වුණා කියලා ඒ තියෙන පැරණිතාවයේ පුරාණත්වය පමණක් නෙවෙයි පාලියට මුඛ්‍ය ස්ථානයේ හිමිවන්නට හේතු වෙන්නේ මේ ප්‍රාකෘත භාෂා අතර. පාලියෙහි තිබෙන මේ ප්‍රාකෘත භාෂාත්මක හා කරුණුවල සාරවත් භාවය. පාලි භාෂාවේ ප්‍රාකෘත වශයෙන් තියෙන කරුණුවල සාරවත් භාවය. ඒ වගේම තමයි පුරාතන පාලි බෞද්ධ පාලි භාෂාව. ඒ වගේම තමයි පුරාතන බෞද්ධ සාහිත්‍යය. ඒ වගේම තමයි පාලි ධර්මයේ ඓතිහාසික උත්කෘෂ්ඨතාවය. පාලි ධර්මයේ ඉතිහාස වශයෙන් තියෙන මේ උත්කෘෂ්ඨත්වය මේකට හේතු වෙලා තියෙනවා. ඒ කියන්නේ පාලි භාෂාව මේ සාහිත්‍ය ආදීෙහි මධ්‍යතන යුගයේ මුඛ්‍ය ස්ථානය හිමි කර ගැනීමට හේතුව තමයි එහි තියෙන පුරාණකම නෙමෙයි. ඒ පැරණිකම පමණක් නෙවෙයි. කරුණවල සාරවත් භාවය. පුරාතන බෞද්ධ පාලි සාහිත්‍ය පාලි ධර්මයේහි තියෙන මේ බෞද්ධ ධර්මයේහි තියෙන උත්කෘෂ්ඨතාවය තමයි පාලි භාෂාවට ප්‍රමුඛතාවය ලැබීමට හේතු වෙලා තියෙන්නේ. ආසියාව එකක් වශයෙන් සලකනවා නම් සියලුම ಭಾರತೀಯ ධර්මයන් කෙරෙහි මේ සියලු ಭಾರತೀය ධර්මයන් කෙරෙහි මුළු ආසියාවේම සමස්ත ආසියාවේම විශාල ප්‍රභවයක් ඇති කරන්නට යෙදුනේ මේ බෞද්ධ ධර්මය. ඒ වගේම තමයි බෞද්ධාගමේ ඊතා පුරාණ ධර්මය පවතින්නේ ත්‍රිපිටක පාළියේ. පාලි භාෂාවෙන් රචිත ත්‍රිපිටකයේ තමයි මේ බෞද්ධ ආගමේ ඊතා පැරණි ධර්මය පවතින්නේ. එතකොට මොකක්ද මේ පාලි කියලා කියන්නේ? ඇතැම් අවස්ථාවලදී සඳහන් කරනවා පාලි කියලා කියන්නේ අශෝක ශිලාලේඛනයන්හි තියෙන භාෂාවට කියලා. ඒකට හේතුව තමයි අශෝක ශිලාලේඛනයන් භාෂා කීපයකින්ම රචනා කරලා තියෙන නිසා. ඒ ප්‍රදේශයන්ට අයිති ඒ භාෂාවලින් තමයි අශෝක ශිලාලේඛන රචනා කරන්නේ. ඒ වගේම තමයි අශෝක රජතුමාගේ ආණ්ඩුවේ භාෂාව ඔහුගේ රජය තුල භාවිතා කළ රාජ්‍ය භාෂාව වෙන්නත් පාලි. ඒ වගේම තමයි මධ්‍ය කාලයේ මධ්‍යතන යුගයේ ඊතා බහුල ලෙස ව්‍යාප්ත වුණු භාෂාවක් හැටියට පාලි භාෂාව සලකනු ලබනවා. ඒ වගේම සංස්කෘත භාෂාවේ බලය වැඩි වෙනතුරු සංස්කෘත භාෂාවේ බලය වැඩි වෙනතුරු පැවති සියලු සෙල්ලිපි සහිත වූ ශිලා ස්තම්භයන්හි දක්නට ලැබෙන භාෂාවත් පාලි හැටියට හඳුන්වන්නට පුළුවන්. එතකොට පාලි භාෂාව සම්පූර්ණයෙන්ම අයිති වෙන්නේ මධ්‍යතන යුගයට. එතකොට මධ්‍යතන යුගයේ මුඛ්‍ය ස්ථානය පාලි. එතකොට ඒකට හේතුව තමයි පැරණි බව විතරක් නෙමෙයි ප්‍රාකෘත වශයෙන් තියෙන භාෂාත්මක වශයෙන් තියෙන කරුණවල සාරවත්කම. පාලි භාෂාව මූලික කරගත් බෞද්ධ සාහිත්‍යය. පාලි බෞද්ධ සාහිත්‍යයේ තියෙන උත්කෘෂ්ඨත්වය මේවට හේතු වෙනවා. ඒතර ආසියාව එකක් හැටියට සලකනවා නම් මුළු මහත් ಭಾರತೀಯ ධර්මයන් අතර ශ්‍රේෂ්ඨත්වය ලබාගත් ඊතා විශාල ප්‍රභවයක් ඇති කරපු භාෂාව තමයි මේ ඊතා විශාලම බෞද්ධ පාලි ප්‍රභවය තමයි බෞද්ධ ධර්මය. එතකොට ඊ타ම පැරණි බෞද්ධ ධර්මීය පවතින්නේ ත්‍රිපිටක පාළිය තුල. එතකොට ඊට අමතරව මේ බුද්ධ දර්ශනය හා බැඳුණු පාලි
භාෂාව හා අමතරව පාලි කියලා කියන්නේ අශෝක ශිලාලේඛනයන්හි භාෂාවට. ඒතර බොහෝ අශෝක ශිලාලේඛන රචනා කරලා තියෙන්නේ පාලි භාෂාවෙන් නිසා. අශෝක රජුගේ ආණ්ඩුවේ භාෂාවත් පාලි හැටියට තමයි සැලකෙන්නේ. කියන්නේ රජය තුල භාවිතා කරපු භාෂාව රාජ්‍ය භාෂාව. මධ්‍යතන යුගයේ ඊටා ව්‍යාප්ත වුණු භාෂාවක් තමයි පාලි භාෂාව කියලා කියන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1000 වෙනිතර වෙනකම්. සංස්කෘත භාෂාවේ බලය වැඩි වෙනකම් සියලු සෙල්ලිපි සහිත වුණු ශිලා ස්තම්භයන් නිපවා දැක්ුණේ පාලි භාෂාව කියන කාරණය. මෙන්න මේ කරුණු සලකලා බැලුවාම ඊටා වැදගත් කරුණු. ඒ කියන්නේ පාලිය ප්‍රාකෘතයක් ඇටියට මුඛ්‍ය ස්ථානයේ වැජෙන්නේ ඇයිද කියන කාරණය. එතකොට මෙන්න මේ කරුණොත් එක්ක මේ ප්‍රාකෘත භාෂාවන් පිළිබඳව ප්‍රාකෘත භාෂා කුලකයේ තියෙන ඒ කරුණු පිළිබඳව මන අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. අපි මෙතෙක් කතා කරපු කරුණු සමග ඉදිරියේදී මොනවද මේ ප්‍රාකෘත භාෂාවන්හි තියෙන මේ හදාරනව නම් ප්‍රාකෘත භාෂා සියල්ල ඉගෙන ගත යුතුයි. ඒකයි මේ සියලු කරුණු ඔබට අපි මෙතනදී කියලා දෙන්නේ. ඉතින් ඉදිරි පාඩමකදී අපි හමු වෙමු. තවදුරටත් මේ පාලි ආදී ප්‍රාකෘත භාෂාවන්ගේ තියෙන මේ භාෂා කුලකයේ තුල තිබෙන වැදගත්කම් සුවිශේෂීතාවයන් සමග අපි ඉදිරි පාඩමකින් හමු වෙමු. එතෙක් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය